හිතා ගන්න බෑ. මම එදා කිව්වා සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දෙන්නේ වේගී යනවා. හැබැයි ඒ දෙන්නට දෙන්න හිතා ගන්නවා අපි දෙන්නම හිමින් යනවා. අන්න ඒ වගේ කතාවක්. හරි. බේසික් කිව්වොත් අන්න ඒක වගේ. දෙන්නේ දෙපැත්තට යනවා හිමීට. එතනට අපිට හිතන මාරු වෙනකොට මෙයා හයියෙන් යනවා. ඒක කතාව. හරි. ඒතකොට මම කිව්වා ඔගේ තියෙන විදිහට තියෙන්නේ. මෙන්න මෙහෙම තිබුණොත් එහෙම AV කියලා. B ට සාපේක්ෂව A කොහොමද යන්නේ කියලා තමයි ඔය තියෙන්නේ. හරි. ඔය වචන ඉලක්කම් වල අකුරු වල තේරුම දැනගන්න ඕනේ. B ට සාපේක්ෂව A කොහොමද? A ගේ චලිතය කොහොමද B නිශ්චලව ඉන්නවනම් කියන අදහස් තමයි තියෙන්නේ. හරි. ඔය PDF එකේ බලන්න ගානක් බලමු අපි. සාපේක්ෂ ඝනත්වය. හතරවෙනි ගාන බලන්න. හරි PDF එකේ හතරවෙනි ගාන. දෙවෙනි පිටුව. රුවල් යාත්‍රාවක් තියනවලු පැයට කිලෝමීටර් 4ක ප්‍රවේගයකින් ගිනිකොන දිශාවට යනවලු. හරි. ගිනිකොන කොහෙද? දැන් ගිනිකොන දාගන්න. හරි. අර පාවතනේ අපි කවියක් කියලානේ. පොඩි ළඟ නැවෙන් ගිහින් මෙතන. මේ විදිහට. හරි. මේ දිශාවට යනවලු කවුද? රුවල් යාත්‍රාව. හරි. රුවල් යාත්‍රාව මේ දිශාවට යනවලු 4 කිලෝමීටර් පැයට කිලෝමීටර් 4ක වේගය. ඊට පස්සේ ගිනිකොන දෙසට ගලා යන නැහැ. රුවල් යාත්‍රාවක් මේ ගාන බලන්න හොඳට 4යි පැයට කිලෝමීටර් ප්‍රවේගයකින් ගිනිකොන දෙසට ගලන ජලය ප්‍රවාහයට සාපේක්ෂව 10යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් උතුරට යනවා. ජලය යනවලු රුවල් යාත්‍රාව 4 ප්‍රවේගයෙන් ගිනිකොන දෙසට ගලා යන. හරි. ගිනිකොන දිශාවට ජලය ගලන් යනවලු 4යි පැයට කිලෝමීටර් වලින්. මේකේ කවුද රුවල් යාත්‍රාවක් යනවලු 10යි පැයට කිලෝමීටර් වලින්. හරි. උතුරට. ඔන්න ඔහොම එකක් තියෙනවා. යාත්‍රා කෙරේ සාගර පත්‍රයට සාපේක්ෂව යාත්‍රාවේ ප්‍රවේගය කොච්චරද? හරි. මෙන්න මේ වචන වැදගත්. සාගර පත්‍රයට සාපේක්ෂව යාත්‍රාවේ ප්‍රවේගය. හරි. ඔන්න ටිකම තියෙනවා. මේක කියනවා ඔන්න ගිනිකොන දිශාවට යනවලු 4යි පැයට කිලෝමීටර් 4ක වේගයෙන් පල්ලෙහාට යනවලු එක්කෙනෙක් උතුරට යනවලු මෙන්න රුවල් යාත්‍රාව. හරි. දැන් අපි ඉස්සෙල්ලා මම එදා කියා දුන්නේ මෙහෙට යන ඒවායි මෙහෙට යන ඒවායි විතරයි. නැත්තම් මෙහෙට යන ඒවායි මෙහෙට යන ඒවායි විතරයි. දැන් අපි එක එක දිශාවට යනවා මේ බලන්න හදන්න. හරි. ගිනිකොන පැත්තට යනවා. හරි. එහෙනම් පොඩ්ඩක් තව වෙනස්. ඔයගේ ගණන් එන්න පුළුවන්. හරි. එතකොට මෙතන දැන් මේ කියලා දෙන වචන ටික බලන්න. සාගර පත්‍රයට සාපේක්ෂව. එහෙනම් පොළොවනේ. හරි. එහෙනම් පොළොවට සාපේක්ෂව යාත්‍රාවේ ප්‍රවේගය. අපි තමයි බෝට්ටුවක් කියලා. එහෙනම් බෝට්. මේක තමයි අය අහන්නේ. පොළොවට සාපේක්ෂව බෝට් එකේ ප්‍රවේගය කීයද? හරි. සිංහල වලින් තමයි මේක ගොඩ යන්න පුළුවන්. හරි. සිංහල දන්නවනම් පුළුවන්. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය කීයද කියලා අහන්නේ. හරි. එහෙනම් මං කිව්වා මෙහෙම තියෙනකොට මේක අපිට කෙටි විදිහට හිතා ගන්න පුළුවන්. හරි. මේක මේ මම පාඩම් කරන විදිය මම ඉතින් මේක පිටිපස්සට යනවා මේක ඉස්සරහට යනවා. හරි. ඒක අපි පාඩම් කරගන්න ලේසි ක්‍රමයක් මිසක් ඒක මේ මෙහෙම කියලා නෑ මෙහෙමම එන්න ඕන කියලා. හරි. එහෙමම තමයි එන්නේ. හේතුව අපි පාඩම් කරගන්නවා මෙන්න මෙහෙම එනවා කියලා. අපිට ලේසි වෙයි. හරි. මෙතන ගන්නවා අනිත් එක්කෙනා කවුරු හරි. මම තුන්වෙනි පාර්ශ්වය. අපෙන් අහන්නේ පොළොවට සාපේක්ෂව B කොහොමද? එහෙනම් මෙතන බෝට් එකේ ඉන්න අර්ත් එකේ ඉන්නවා. එහෙනම් තව කවුද ඉතුරු වෙන්නේ? ජලය. එහෙනම් ජලය. වෝටර්. හරි.
පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සමානයි ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය ධන පොළොවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය. හරි. ඒතර මෙන්න මෙයා අපි මෙහෙම කැලේ දෙකකින් ගන්න හදන්නේ. එහෙනම් මෙතන බලන්න. ජලයට සාපේක්ෂව බෝට්ටුව යන්නේ. ජලය මෙහෙම ඉන්නවා නම් ජලය නිශ්චලයි කියලා. සාපේක්ෂයි කියලා කියන්නේ යා නිශ්චල නම් හරියක් කොහෙද යන්නේ. හරි. ජලයට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය කියන්නේ ජලය නිශ්චල නම් යන්නේ බෝට්ටුව උතුරට. 10යි කිලෝමීටර් පැයට. හරි. ඊට පස්සේ ධන පොළොවට සාපේක්ෂව වතුර. පොළොවට සාපේක්ෂව වතුර යනවා ගිනි කොනට. හරි පොළොව මෙහෙමනම් වතුර යනවා ගිනි කොන දිශාවට. 4යි කිලෝමීටර් පැයට ගිනි කොන දිශාවට. හරි. අපිට දැන් මේක ප්‍රශ්නයක් එනවා. එක්කෙනෙක් උතුරට එක්කෙනෙක් ගිනි කොනට. හරි. එහෙනම් මෙයාගේ අවස්ථා දෙකක් හිතන්න. ඒ මොකද මෙහෙම ඇලේට තිබ්බහම පස්සේ මොකක් හරි දර්ශකයක් ඇලේට තිබ්බහම පස්සේ එයාගෙන් x පැත්තට බලපෑමකුත් තියෙනවා y පැත්තට බලපෑමකුත් තියෙනවා. හරි. පළවෙනි පාඩමේ ඉගෙන ගත්ත මුලම හරි. දර්ශකයක් මෙහෙම ඇලේට තියෙනවා නම් මේ පැත්තට විභේදනය කරන්නත් පුළුවන් මේ පැත්තට විභේදනය කරන්නත් පුළුවන්. එහෙනම් ගිනි කොනට ඉන්නේ කෙනාට මේ පැත්තට බලපෑමකුත් තියෙනවා මේ පැත්තට බලපෑමකුත්. හරි. එහෙනම් VEB කෙනෙක් කෙනා. හරි. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය කියන කෙනාගේ මේ පැත්තට බලපෑමකුත් තියෙනවා මේ පැත්තට බලපෑමකුත් තියෙනවා. හරි. එහෙනම් මේක තනි ඉලක්කමකින් ගන්න බෑ එකපාරට. හරි. අවස්ථා දෙකක් හිතන්න වෙනවා. බලමු අවස්ථා දෙක. හරි. මම කියන්නේ මේ ගාන ලියා ගන්න පොතේ. ගානේ මම තියරි ටික දෙන්නම් මේක තියරියක් නෙවෙයි මේ ගාන හදන හැටි පොඩ්ඩක් කියන්න. තියරි කියාදී ඉවරයි සාපේක්ෂයක්. හරි. දෛශික විභේදනයේ මේ ඉගෙන ගත්තේ මුල් පාඩමේ. එතකොට තියරි ඉගෙනගෙන ඉවරයි. ගාන ලියා ගන්න. ඕන්න මම කියන්න. රුවල් යාත්‍රාවක් හතරවෙනි ගාන. රුවල් යාත්‍රාවක් පැයට කිලෝමීටර් 4ක ප්‍රවේගයකින් පැයට කිලෝමීටර් 4ක ප්‍රවේගයකින් ගිනි කොන දෙසට ගලා යන ජල ප්‍රවාහයක් ජලයට සාපේක්ෂව පැයට කිලෝමීටර් 10යි. ජලයට සාපේක්ෂව පැයට කිලෝමීටර් 10ක ප්‍රවේගයකින් උතුරු දෙසට යාත්‍රා කෙරේ. උතුරු දෙසට යාත්‍රා කෙරේ. සාගර පත්ලට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සොයන්න. සාගර පත්ලට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සොයන්න. හරි. එහෙනම් මෙන්න මේ රූපය අඳගන්න. මෙන්න මේ ටික. මෙන්න මෙතනට. මෙතන බෝට්ටුව යන වෙයි. මෙතන බෝට්ටුව මේ වෝටර්. ඕන දැන් ඊට පස්සේ මේක ලියා ගන්න. මේකේ මේ පද ඕන හඳුනා ගන්න. හරි. තාමත් මේක හිතා ගන්න බැරි නම් හඳුනා ගන්න. පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. පිටිපස්සෙන් පටන් ගන්න ඉස්සරහට එන්න. හරි. වතුරට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. පොළොවට සාපේක්ෂව වතුරේ ප්‍රවේගය. දැන් මෙතන වතුර ආවේයයි.
මේ දෙන්න නෑ අපි හොයන්නේ ඉන්න තුන්වෙනි පාර්ශ්වයේ වතුර. හරි තුන් දෙනෙක් ඉන්නවා. මේක තුන් දෙනෙක් ගැන කියනකොට පොළොවයි බෝට්ටුවයි වතුරයි. දැන් තුන්වෙනි පාර්ශ්වයේ වතුර. හරි. එහෙනම් මෙන්න මේ සමීකරණ ලියා ගන්න. ලියලා ඒකට මේ ටික ආදේශ කරන්න. ලියන්න. පොළොවට සාපේක්ෂව වතුරේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව වතුරේ ප්‍රවේගය ගිනි කරන දිශාවට ඇති බැවින් මම මේ ගාන ගොඩාක් සරල කරලා කියා දෙන්නේ මොකද මෙතනින් එහාට ගණන් සරල කර ඉන්නේ නැහැ. හරි. ගිනි කරන දිශාවට ඇති බැවින් xy දිශා දෙකකට xy දිශා දෙකකට ප්‍රවේගයේ සංරචක පවතී. xy දිශා දෙකකට ප්‍රවේගයේ සංරචක පවතී. මෙයාගේ මේ පැත්තට තියෙනවා මේ පැත්තට තියෙනවා. දිශා දෙකකට සංරචක තියෙනවා. එනිසා පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගයේ ඍජුවම ලබාගත නොහැක. ඍජුවම ලබාගත නොහැක. හරි. එහෙනම් කොහොමද මේක කරන්නේ? දැන් ප්‍රශ්න. අපි ගන්නවා. මෙන්න මේ දිශාවට මෙයා ඉන්නේ. පේනවන්නේ? එහෙනම් මෙතන 45යි. මෙතන 45යි. අංශක 45 45 තමයි දෙන්නේ. 10යි කිලෝමීටර් පැයට. ඔන්න හොඳයි. මෙයාගෙන් තමයි දැන් ඔය අවුල වෙලා තියෙන්නේ. මෙයා ලස්සනට ඉන්න උඩ. මම මුලින් බලනවා මේ දිශාවට කොහොමද VBE කියන එක කෙනා පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය මේ අතට කොහොමද කියලා බලන්න හදන්නේ. හරි. උඩට කොහොමද? අපි දාන උඩට. කොහොමද මෙයා උඩ තින්නවනේ ඔන්න. හරි. 10 නේ මෙතන 4යි. හරි. මෙයා ඉන්නවා. මෙයා පල්ලෙහාට ඉන්නේ. ඇලේට. එහෙනම් මෙයා විවේදනය කරොත් එහෙම එන්නේ x අක්ෂයේ ඍණ පැත්තට. හරි. උඩ තියෙන පල්ලෙහාට මෙයා මේතන තරම් ආවොත් x අක්ෂයට තියෙන බලපෑම පල්ලෙහාට තියෙනවා. හරි. එහෙනම් ධන කියලා ඕන නම් දාන්න පුළුවන්. ධන දාලා 15ට. හරි. ධන 15ට කීයද 4යි cos 45. හරි. දෙපැත්තම 45 ඉඳ ඕන sin 45 කියලා ගන්නත් පුළුවන්. හරි. එහෙනම් උඩට දැම්ම ඔන්න VBE මෙයාගෙන් 10ක් උඩට 15ට 4ක් cos 45. හරි. එහෙනම් අපි ඔක්කොම එක දිශාවට දාන්න ඕන නිසා මෙයා අනිත් පැත්ත හරවමු. මෙයාගේ දිශා මාරිනවා කියලා කියන්නේ මෙතන ධන දිවිච්ච එක ඍණ වෙනවා කියන. හරි. මෙයා උඩට යනකොට මෙයා ධන එක ඍණ වෙනවා. හරි. මම ඒක තව පේලියකින් ලියන්නම් පළවෙනි එක ගැන තේරුම් ගන්න. හරි.
එහෙනම් දැන් ඔන්න BBE බෝඩ් එකේ පේනවනේ. උඩ අතට බලන්නේ 10ක් ඉන්න උඩට දැන් මම පැයට කිලෝමීටර් කියන එක දාන්නේ නැහැ. ඍණ 4යි cos 45 කියලා කියන්නේ කීයද? එකට මුල් දෙකයි. හරි. cos 45. ඍණ. අයි ඍණාවේ දිශාව පල්ලෙහාට දුන්නේ අපිට ඕනේ උඩ අතට බලන්න. මෙයා උඩනේ බලන්න. හරි. ඔන්න එහෙනම් එනවා. 10 ධන 10 ඍණ. මෙන්න මේක තමයි එතකොට මේක තව ඕන සුදු කරන්න පුළුවන්. අපි මෙහෙම තියමු. හරි. මෙයාත් උඩ අතට. මෙයාත් උඩ අතට. හරි. VBE උඩ අතට තියෙන ප්‍රමාණය මෙච්චරයි. හරි. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා. කොයි අතටද? මෙයා මෙහෙම ඉන්නකොට y අක්ෂයේ පැත්තට බලපෑමක් තියෙනවා. ඇලේට ඉන්නේ ඇලේට ඉඳියොත් මේ පැත්තට බලපෑමකුත් තියෙනවා. හරි. එහෙනම් ඒ පැත්තට බලවන්න බලමු දැන් කොහොමද? හරි. VBE මේ පැත්තට කොහොමද? හරි. මෙයා ඉන්නේ උඩට. 10යි පැයට කිලෝමීටරින් උඩට. එහෙනම් උඩට ඉන්න කෙනෙක් කවදාවත් අංශක 90ක් කෝණයක් බැලුවම මේ පැත්තට බලපෑමක් නැහැ. මම පළවෙනි දවසේ ඉඳලා අද වෙනකන් කියන එක. හරි. 90 cos 90 හරි. කෝණේ 90 වෙන වෙලාවේ කොයිලාවකවත් අගය බිඳුව වෙන මිසක් වෙන අගයක් එන්නේ නැහැ. මොකද මේක 10 තියෙන්නේ මම ආයි පෙන්නන්නම් 10 දින් උඩට මෙතන 90යි cos 90 බිඳුවයි. එහෙනම් මේ පැත්තට බලපෑමක් නැහැ. හරි. බිඳුව ධන බලමු. මේ අතට බලන්න. මෙයාගෙන් බලපෑම. මෙයා ඊළඟ කියන්නේ මෙයාගේ තුල තියෙන පල්ලෙහාට මෙයා මෙහෙම කරගෙන මෙතනට. එහෙනම් මේ අතර හරි ධන. හරි. 45. එහෙනම් 45 cos මේ පැත්ත ළඟ පැත්ත 4යි cos 45. හරි. එහෙනම් VBE කියන්නේ 4 cos 45 කියන්නේ එකට මූල 2යි. හරි. ඔන්න එහෙනම් ආවා. මේ අතර බලපෑම. හරි. ඔය ආවා මේ අතර බලපෑම කොහොමද කියලා. දැන් අපි දන්නවා මේ අතර බලපෑම. මෙතන දන්නවා මේ අතර බලපෑම. උඩට කොහොමද කියලා. එහෙනම් මේ අතරක් දන්නවා මේ අතරක් දන්නවා. රයිට් එක රස් දාලා සම්ප්‍රයුක්ත කරන්න ඕනේ. සම්ප්‍රයුක්ත VBE කීයද? හරි. සම්ප්‍රයුක්ත කරන හොයන්න මම කොහොමද හොයනවා? නැත්නම් මෙතනට හදාගෙන ඉන්න. මෙතනට ආවා. මෙතනට ආවා. මෙතනට ආවා. මෙතනට ආවා. හරි. ලියන්න මෙතන ලියන්න සිරස් දිශාවට විභේදනය. x අක්ෂයේ ධන දිශාවට විභේදනය තමයි ඔය තියෙන්නේ. මෙතන. මේ y අක්ෂයේ ධන දිශාව. මෙතන තියෙන්නේ x අක්ෂයේ ධන දිශාවට විභේදනය. හරි. හරි. ඉක්මනට හදාගන්න.
එතකොට දැන් මේ කිව්වේ මොකද්ද? උතුරු දිශාවට යන බෝට්ටුවක්, ගිනිකොන දිශාවට යනවා වතුර. හරි. මේ මෙච්චර අමාරු ගණන විභාගෙට එන්නේ නැහැ. හැබැයි මේ ගණන හදලා ගියොත් විභාග ගන්න තේරුම් ගන්න පුළුවන් මේක මේ සාපේක්ෂ චලිතය කියලා හිතන්න පුළුවන්. හරි. මොකද සාපේක්ෂ චලිතය ගණන් සාපේක්ෂ චලිතය කියනවත් අපි දන්නේ. මම ගානකින් පෙන්නන්නේ. හරි. ඒ තරම් අවුල්. ඒතර මෙන්න මෙහෙම අපි ලියන්නේ දැන් මේක අහලා තියෙන්නේ මොකද්ද? පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. එහෙනම් වතුරට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය දාන පොළොවට සාපේක්ෂව වතුරේ ප්‍රවේගය. හරි. තුන්වෙනි පාර්ශ්වයක් හොයාගත්තා. එයාට සාපේක්ෂව වෙනවා. හරි. එහෙනම් ඔන්න මෙන්න මෙහෙම එකක් ආවේ. උතුරු දිශාවට 10යි, ගිනිකොනට 4යි කියන. හරි. ඒතර ගිනිකොනට දැන් මෙයාන ප්‍රශ්නයක් නැහැ මෙයා උඩට. අපි ගිය සතිය ගණන් හැදුවේ එක්ක උඩට පල්ලෙහාට නැත්තම් මෙහෙට තියෙනවා. එකෙන් දෙක අවුලක් උන්නේ නැහැ. දැන් වෙලා තින්නේ මෙයා ඇලේට තියෙනවා. ඇලේට තියනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මෙයාගේ x අක්ෂයේ පැත්තටයි y අක්ෂයේ පැත්තටයි බලපෑමක් තියෙනවා. හරි. අපි දෛශික විභේදනය ඉගෙන ගන්න. ඇලේට තිබ්බොත් ඒ දෙපැත්තට තියෙනවා. එහෙනම් ඔන්න මෙතන මම හෙව්වා මුලින්ම y අක්ෂයේ ධන පැත්තත් එක්ක කොහොමද වෙන්නේ මේ කියලා. හරි. පොළොව සාපේක්ෂව b ගේ බෝට්ටුවේ ප්‍රවේගයේ y අක්ෂයේ ධන පැත්තට මොකද වෙන්නේ? 10 ඉන්නවා උඩට පල්ලෙහාට ඉන්න 4යි cos 45. මොකද මෙතන 45යි අන්ත 45යි මෙතන 4යි. එහෙනම් cos 45 මේ පැත්තට දැම්මා. 15ට. හරි. 15ට ඉන්නේ හින්දා ධන නම් උඩට යනකොට ඍණ කියලා අරගෙන මෙන්න ගත්තා. මෙතන. හරි. කරගත්තා. ඊට පස්සේ මේ වෙක්ටර් ගත්ත මෙන්න y x අක්ෂයේ ධන දිශාවට කොහොමද වෙන්නේ? BBE. හරි. එහෙනම් මෙයා ඉන්නේ උඩට. මෙයා උඩට. උඩට ඉන්න කෙනෙක් කවදාවත් මේ අතර බලපෑමක් නැහැ. එහෙනම් බිඳුව. ඊට පස්සේ මෙයාගේ බලපෑම ධන දිශාවට. මේ ඊතලේ ධන පැත්තටමයි එන්නේ. එහෙනම් ධන 4යි මෙතන අංශක 45යි cos 45. එහෙනම් උත්තරේ මේ පැත්තට උත්තරේ මේක. හරි. තාම හරි උත්තරේ ආවේ නැහැ. හරි. දැන් මෙතනට නම් හදාගෙන ඉවරයි හිතනවා. මම උදාහරණ මකන්න දැන් එහෙනම් කියන්නේ. හරි. එහෙනම් දැන් අපි දන්න මෙන්න මේව දෙන්නේ. මේ පැත්තට 4 බෙදීම මූල 2යි මේ පැත්තට 10 ඍණ 4 බෙදීම මූල 2යි. ඔය දෙක දාන්න. හරි. එහෙනම් අපි පොඩි කාලේ 6 7 වතර වගේ ඉගෙන ගන්නේ පයිතගරස්. මම සම්ප්‍රයුක්තය හොයන්න හදන්නේ. හරි. සම්ප්‍රයුක්තය හොයන්න හදන්නේ. කොහොමද? 10 ඍණ 4 බෙදීම මූල 2 වර්ගය ධන 4 බෙදීම මූල 2 වර්ගය වර්ගමූලය සමානයි මෙයාගේ VB ඊට. හරි. ඔයම සම්ප්‍රයුක්තය. හරි. සම්ප්‍රයුක්තය නෑවයන් මොන සම්ප්‍රයුක්තය. මේ පැත්තට බෙදුවා මේ පැත්තට බෙදුවා සම්ප්‍රයුක්තය බෙදුවා. මේක සුළු කරලා අපිට ගන්න පුළුවන් VBE කොච්චරද කියලා. හරි. VBE කොච්චරද? ඔයාලා කියන්න. හරි. ඔයාලා කියන්න. මම අහම්බෙන් කෙනකින් අහන අනිවාර්යෙන් උත්තර දෙන්න ඕනේ. සමීකරණ සුළු කරලා කියන්න කියලා කියන්නේ. අමාරු දෙයක් නෙවෙයි. හරි. तर මේක සුළු කරලා අපිට පුළුවන් VBE හොයන්න. ඊට පස්සේ කියන කෝණේ හොයන්න කියලා. හරි මම කෝණේ හොයන්න ගියසට කිව්වා. මොන දැන් ආයි කියනවා. එහෙම බා. අන්න මේක තමයි VBE කියලා එන්නේ අපිට. අයිදකරස්නේ. මේකත් දාන්න මේකත් දාන්න. අපිට මෙතන කියලා. මෙතන කෝණේ කිව්වොත් එහෙනම් මම කිව්වා අපි ගන්න x අක්ෂයට යාවද කෝණය. මෙතන ගත්තොත් එහෙම ගන්නේ θ2 කියලා ගමු. y අක්ෂයට යාවද කෝණය. අපි මේ පැත්තෙන් කියනවා නම් කෝණය. හරි මේකේ කෝණයක් අහන්න කොයි දිශාවටද යන්නේ කියලා. මේ පැත්තෙන් කියනවා අපි කියන්න ඕනේ සිරසට. මේ සිරසට මෙච්චර කෝණයකින් තමයි VBE යන්නේ. හරි. y අක්ෂය පැත්තෙන් කියනවා නම් අපි කියනවා සිරසට
θ2 කෝණයකින් තමයි VBE යන්නේ කියලා. හරි. එහෙනම් θ හොයන්නේ කොහොමද? tan θ. මේ පැත්ත දන්නවා 10 ඍණ 4 බෙදීම මූල 2යි. යට එනවා මේ යාම දෙක. 4 බෙදීම මූල 2යි. හරි. එහෙනම් θ කියලා කියන්නේ මොකද්ද? tan inverse. හරි. 10 ඍණ 4 බෙදීම මූල 2 යට 4 බෙදීම මූල 2යි. හරි. එහෙනම් මෙන්න එනවා θ මේ කොහෙද? තිරසට. හරි එක පැත්තක් කියුවා ඇති. මම ඔය තිරසට. ඕන තිරසට හොයන්නත් පුළුවන්. තිරසට θ2 කෝණය. එහෙනම් මේක බෙදීම මේ. මේක හරි. එහෙනම් ඔන්න මේ ගණන් හරි ලේසි. හැබැයි ටික වෙලාවක් යනවා හදන්න. හරි. ටික වෙලාවක් යනවා හදන්න. හැබැයි ගණන් නම් හරි ලේසි. එලා හදන්න දැන් 7 වෙනි ගාන. 7 වෙනි ගාන. සාපේක්ෂ චලිතය අපෑරලා හරියන්නේ නැහැ. හරි අමාරු කියලා අතාරිනවා ඒකයි මම කියන්නේ. මේක ලේසි. හැබැයි සිංහල තේරුම් ගන්න ඕනේ. මේකේ අනිවාර්යෙන් MCQ එකක් එන්න පුළුවන්. ඔක හදලා හදන 7 වෙනි ගාන. දෙයක් දාන්න මේ පේපරේ තියෙනවා නම් මේකේ 8 වෙනි ගාන කරලා ගන්න. නැත්තම් මම එකක් කියන්නම් ගාන. ඒක බලන්න කියවලා මේක සාපේක්ෂ චලිතයෙන් හදන්න ඕන ගානක් කියලා පේනවද? එහෙම පේනවද කියලා විතරයි කියන්න. ගාන හදන්න ඕනේ නෑ මම. හරි. මේක සාපේක්ෂ චලිතයෙන් හදන්න ඕන ගානක් කියලා පේනවද කියලා හිතුනාම ඇති. තේරුණාද? මේ ගාන මේ ඉලක්කම් සුළු කරගෙන ඉන්න එපා. ඒක වෙන වෙලාවක කරන්න. හරි. පන්ති ඉවරලා හරි කොයි ඉලක්ක හරි ඒක කරන්න. ඊළඟ 7 වෙනි ගාන හදන්න. නැත්නම් මේ කෝණ සුළු කර කර ලඝු පොත් බල බල වෙන වැඩක් කරන්නේ නැති. ඔයාලට මම කියන දේ තේරෙන්නේ නැත්නම් මට කියන්න. මේ කැල තේරුන්නේ නැහැ, මේ කැල තේරුන්නේ නැහැ කියලා. හරි. මොකද මේ යාන්ත්‍රික විද්‍යාව කියන පාඩම කැල අතාරින්න බැරි පාඩමක්. හරි. හැමතැනදීම අහුවෙනවා. කැම්පස් ගියත් අහුවෙනවා. හරි. අවුරුදු දෙකක් ඉගෙන ගන්න තියෙනවා ක්ලාසිකල් මෙකැනික්ස් කියලා. තනිකරම මේව ගැන. එතකොට අපි මේ කැම්පස් ගිහලා ඔප්පු කරනවා මේ ඉගෙන ගන්න ඒවා ගොඩාක් ඒවා බොරු කියලා. ඒකත් මම කියන්නේ. මේ අපි කැම්පස් යන විතරයි මේ ඉගෙන ගන්න. නිව්ටන් නියම බොරු. හරි. ඒක රාමුවකට කොට වෙලා විතරනේ කරන්න පුළුවන්. ඒ රාමුවෙන් පිට පැන්නත් එහෙම නිව්ටන් නියම බොරු වෙනවා. හත්වෙනි ගාන කියනවා දුම්රිය වේදිකාවක නිශ්චලව සිටින. හරි. දැන් ආපු ළමයි බලන්න මේ PDF එක දාලා තියෙන group එකට.
දැන් ටිකට ඉස්සෙල්ලා. දුම්රිය වේදිකාවක නිශ්චලව සිට මිනිසෙකුට. යා කොහෙත් චලනය වෙන්නේ නැහැ. 25 පැය කිලෝමීටර් වේගයෙන් සිරස් ලෙස වැහි බිඳුවක් වැටෙනු පෙනේ. කෙලින් පල්ලයට වැටෙනවා පේනවලු 25 පැය කිලෝමීටර් වේගයෙන්. 30 ms 30 පැය කිලෝමීටරක වේගයකින් දුම්රිය ගමන් කරන නිරීක්ෂකයෙකුට වැස්ස වැටෙනු පෙනෙන්නේ කවර දිශාවකින්ද කියලා අහනවා. හරි. හරි සතුරු හිතන ගාන. පළවෙනි මනුස්සයා නිශ්චලයිනේ. එහෙනම් එයා ඉන්නේ පොළවේ. හරි. එයා චලනය වෙන්නේ නැතුව පොළොව උඩ ඉන්නවා කියලා කියන්නේ හරියට නිකන් එයා පොළව වල. එහෙනම් පොළොවට සාපේක්ෂ ප්‍රවේගය තමයි දීලා ඉන්නේ පළවෙනි. 25යි කියන්නේ. හරි. පොළොවට සාපේක්ෂ ප්‍රවේගය තමයි 25 කියලා දීලා. ඒව හිමින් තේරුම් ගන්න ඕන දේවල්. හරි. මෙන්න මේ මිනිහෙක් ඉන්නවලු. හරි. එයාට පේනවලු නිශ්චල ඉන්න වෙලාවේ 25යි පැයට කිලෝමීටර් ප්‍රවේගයකින් වතුර වැටෙන පල්ලෙහාට. හරි. එහෙනම් මිනිස්සයා නිශ්චලයි කියලා කියන්නේ එයා හරියට පොළොව වගේ. එහෙනම් පොළොවට සාපේක්ෂව. පොළොවට සාපේක්ෂව වැස්ස ට්‍රේන් කියලා ගමු. 25යි කිලෝමීටර් පැයට පහළට වැටෙනවා. හරි ඔන්න දත්තයක් තියාගන්න. ඊට පස්සේ 30යි පැයට කිලෝමීටර් වේගයකින් දුම්රියක් ගමන් කරනවලු. හරි. දුම්රියක් ගමන් කරනවලු 30යි පැයට කිලෝමීටර් වේගයෙන්. එහෙනම් එයා යන්නේ පොළොවට සාපේක්ෂව. පොළොවට සාපේක්ෂව ට්‍රේන් එක යනවලු 30යි කිලෝමීටර් පැයට කොයි පැත්තටද? පැත්තක් කියලා නෑ. හරි. දුම්රිය කවදාවත් මෙහෙම යන්නේ නැහැ නේ කියලා. එහෙනම් ඒ කියන්නේ මෙහෙම. එහෙනම් අපි හිතන මෙහෙම. දිශාව කියලා නැත්තම්. මම දිශාව කියන තැන හම්බුනේ. වැටෙන්නේ කවුරු දිශා හරි. කියලා නෑ කොයි දිශාවටද කියලා. එහෙනම් මෙහෙට හරි මෙහෙට හරි. ඔන්න මම හිතුවා මෙහෙට යනවා. ඊට පස්සේ අහනවා මෙයාට වතුර වැටෙන පේන්නේ කොහෙන්ද කියලා. හරි. මෙයාට වතුර වැටෙන පේන්නේ කොහෙන් එනවා වගේ. එහෙනම් මෙයා කියන කවුද? ට්‍රේන් එක. එහෙනම් ට්‍රේන් එකට සාපේක්ෂව වතුරේ ප්‍රවේගය තමයි අහන්නේ. හරි. වතුරේ ප්‍රවේගය අහන දිශාව අහන. එහෙනම් මෙයාට පේන පරිදි එහෙනම් මෙයා නිශ්චල නම් මෙයා පේන්නේ කොහොමද? ට්‍රේන් එකට සාපේක්ෂව ට්‍රේන් එක කොහොමද? වැස්ස කොහොමද? ඔක තමයි අහන්නේ. හරි. අන්න මෙච්චරක් ලේසි කරා. දැන් නම් හදන්න පුළුවන් වෙන්න ඕනේ. විනාඩියක් දෙන්න. ඔගේ විවේචනය කරගෙන ඉන්නත් ඕනේ නැහැ නිකම්ම ගන්න. දේව බෝඩ් එක පේනවද? ගිහලා බෝඩ් එක පේන්නේ නැත්තම් කියන්න. මේ කොරෝනා කාලේ හොඳට ප්‍රයෝජන ගන්න. හරි මානසික වැඩ කරන්න. නැත්නම් අන්තිම කාලේ දමාගෙන කරන්න වෙන වැඩ. හරි. වගේ බැලුම් ගන්න වෙන කුටි ගන්නත් ඒ. ෆිසිකල් පන්ති වලට කුටි ගන්නත් වෙන. ඒකෙන්ද දැන් මේ දැන් වැඩ කරන්න පටන් ගන්න. හරි. නවතර නෑ.
වැඩ නොකරොත් තමයි සැර. ඔයාලා වැඩ කරනවා මදි ඇත්ත. මම ඒ ලෙවල් කාලේ වැඩ කරපු තරම හැටින් නම් ඔය මදි. හරි. මෙයානේ අහන්නේ. එහෙනම් අපි දන්න සමීකරණ තියෙන්නේ. R ඉස්සරහට T පිටිපස්සට. හරි. තාපක ඉතුරු පොළව. ඔන්න හිතුවා. හරි. එහෙනම් මෙන්න ට්‍රේන් එකට සාපේක්ෂව රේන් එක කොහොමද? වැස්ස කොහොමද? මෙන්න පොළොවට සාපේක්ෂව වැස්ස කොහොමද? මෙන්න දුම්රියට සාපේක්ෂව පොළොව කොහොමද? හරි. දැන් මේක ගත්තේ කොහොමද කියලා නිකන් අර මඤ්ඤං වෙලාවක බලන් ඉන්න එපා. මම ගත්තේ මේ T එක පිටිපස්සට දැම්මා. R එක මෙතනට දැම්මා. තුන්වෙනි පාර්ශ්වය මෙතන දැම්මා. එච්චර. හරි. දැන් ඕවට මෙන්න මේ තියෙන දේවල් ආදේශ කරලා දාන්න ඇති. මෙයානේ නැන්ති. පොළොවට සාපේක්ෂව R. මේ ඉන්නේ. පොළොවට සාපේක්ෂව R. 25කින් පල්ලෙහාට. VRT සමානයි. 25කින් පල්ලෙහාට. දාන කියලා දාගත්තා. දුම්රියට සාපේක්ෂව පොළොව. අපි ගානේ මොකද? පොළොවට සාපේක්ෂව දුම්රිය. හරි මම පළවෙනි දුන්න සමීකරණය. මෙහෙම තියෙන එක අනිත් පැත්තකට කියන ඍණ කියලා දාන්න පුළුවන් කිව්වා. හරි. පොළොවට සාපේක්ෂව දුම්රිය කියලා කියන්නේ දුම්රියට සාපේක්ෂව පොළවේ ඍණාගේ. හරි. ඍණ. හරි. ඍණ. 30යි. ඔය දිශාව. හරි. දුම්රියට සාපේක්ෂව පොළොව කියන එක මේ අතර නම් පොළොවට සාපේක්ෂව දුම්රිය කියන එක මේ අතර. ඒ කියන්නේ දෙක මාරු වෙලා මෙතන ඍණ කියලා යනවා. හරි. දිශා මාරු වෙනවා. එහෙනම් මේ කියන්න තියෙන්නේ මොකක්ද? මෙන්න මෙහෙම එකක්. 25කින් පල්ලෙහාට 30කින් මේ අතර තියෙන්නේ. දැන් මේ අතර නම් මේ ඍණ කියලා ආවනේ. ඍණ කියලා කියන්නේ මෙහෙට. හරි. එහෙනම් අවසානයේ තියෙන්නේ මේ අතට එකක්. මොන දිශාවත් එක්ක. හරි. එහෙනම් දුම්රිය මේ අතර යනකොට වැස්ස යාට දැනෙන්නේ මෙහෙම වැටෙනවා. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. මෙන්න දුම්රිය දැන් මෙහෙම මේ පැත්තට දැන් අපි ගත්තේ මෙයානේ අපි දැන් පැත්ත මෙහෙට දුම්රිය යනකොට අපි ගත්තේ මුලින්ම. හරි එහෙනම් මෙන්න මෙහෙට දුම්රිය යනකොට වැස්ස වැටෙන්නේ අපේ ඇඟට කෙලින් මෙහෙම වැටෙන්නේ. අපි මෙහෙම යනකොට වැස්ස වැටෙන්නේ මෙහෙම. ඔන්න ඒක ඔප්පු කරලා පේන්න. හරි. එහෙනම් සම්ප්‍රත්‍ය ගන්නයි තියෙන්නේ. කොහොමද? 25 වර්ගය. හරි. ධන කියලා ගත්තා. 30 වර්ගය. හරි. ඔන්න මෙතන ඍණයි ධන. 30 වර්ගය. හරි. ඍණ 30 වාරයක් ඍණ 30 කියන ධනනේ. එහෙනම් 25 වර්ගය ධන 30 වර්ගය. 9 ධන 625. නේද? 25 කරපන් 25 කරා වේදිවා. හදලා උත්තරේ ගන්න. හදලා ඉවරයි 9 වෙනි ගාන හදන්න. මට මතක නැහැ 25 6 25 මතක හැටියට. 1725 වර්ගමූලය තමයි VRT කියලා කියන්නේ. මේ VRT වල වර්ගය. හරිද කරන්නේ? අපේ ගහන්නේ කෝණය.
කෝණය line නිකම්ම එන්නේ. මේ පැත්තට 30යි එන මෙතන 30යි. මේ පැත්ත කීයද 25. එහෙනම් මෙතන නෙවන්න ඕන tan θ. tan θ සමානයි 30 බෙදීම 25. tan θ සමානයි tan inverse 30 බෙදීම 25. ඔක හදලා 9 වෙනි ගානට යන්න. මට අද නම් නෝට් එක ඕනේ හැමෝගෙම. පස් දෙනෙක් ඉන්නවා. පස් දෙනාගේ නෝට් එක ඕනේ. දැන් හැමදාම දෙන්නේ තුන් දෙනෙක් විතර එවනවා. හතර දෙනෙක්. හතර දෙනාම එවනවා. ඒ සුනේ ට්‍රයි රංගන කියලා කියන්නේත් මම්මයි ඈ. අලුත් ළමෙක් නෙමෙයි මම්මයි ඉන්නේ. නවවෙනි ගාන හදන්න. අද කොහොමද try එකක් දෙනවා බල සම්ප්‍රයුක්තය කියන පාඩම පටන් ගන්න. මම සාමාන්‍ය ටිකයි ඉක්මනට යනවා. මොකද මේවනේ මගේ ටාගට් එක. හරි. තීරේ නම් ඕන තැනකින් අල්ල ගන්න පුළුවන්. තීරේ ටික ඉක්මනට කියා ගානක් හදන්න කියා දීලා අන්තිමට මට ඕනේ කොහොමත් මාස 7ක් 8ක් විතරම ගණන් හදවන්න. තනි කරම ගණන් විතරක් හදවන්න. හරි. මම මෙච්චර කාලයක් උගන්වලා ගත්ත සාර්ථකව අත්දැකීම්. පාස් පේපර්ස් කරවන්න නැතුව ගිහින් වැඩක් නැහැ ඊවගේ. අනිවාර්යෙන් 2000 ඉඳලා 2030 යනකම්ම යවලන 2021 22 පාස් පේපර්ස් ඉගෙන ගන්න කරලා තියෙනවා. දෙපාරක් කර මම කොහොමද දෙපාරක් ඉගෙන ගන්නවා. ඊට අමතරව තව පාරක් කරන්න තනියි. හරි. නවවෙනි ගාන කියන පැයට කිලෝමීටර් 20ක ප්‍රවේගයෙන් නැගෙනහිරට ගමන් කරන ඒ නැවක සිටින මගියෙකුට B නැමැති තවත් නැවක් නැගෙනහිරින් අංශක 60ක් උතුරට පිහිටන දිශාවක සිට 40 පැයට කිලෝමීටර් වේගයකින් පැමිණෙන සේපෙනි. ඔන්න සිංහල. පැමිණෙන සේපෙනි. B නැව ගමන් කරන නියම දිශාව. B නැවේ ප්‍රවේගයද සොයන්න. හරි. ගණන්.
20ක වේගයකින් නැගෙනහිර දිශාවට ගමන් කරන්නේ නැවක්. 20යි කිලෝමීටර් පැයට. මේ පැත්තට යනවලු නැවක්. A කියන එක කියනවා. එයා යන්නේ පොළොවට සාපේක්ෂව. හරි මොනවාක්වත් කියලා නැත්තම් පොළොවට සාපේක්ෂව. නැවක සිද්ධ මගේකට B නැවති තවත් නැවක් පේනවලු. නැගෙනහිරින් එයා නැගෙනහිරින් උතුරු පැත්තට. 60ක කෝණයේ අංශක 60ක වේගකින් එයාගේ ඇඟට හැපෙන්න වගේ එනවලු. එන ඊතලේ පල්ලයක්. ඇඟේ හැපෙන්න වගේ එනවලු. එනාගේ කියනවා කොච්චරද? 40යි. හරි 40 වේගකින් එන වගේ පේනවා. එන ඔය පේන්නේ කාටද? ඒකට සාපේක්ෂව B. හරි ඒ ඉන්න මිනිස්සයාට පේනවලු B මෙහෙම එනවා. එහෙනම් ඒකට සාපේක්ෂව D ගේ ප්‍රවේගය තමයි 40යි කිලෝමීටර් පැයට කියලා එක දෙන්නේ අංශක 60කින්. අංශක 60ක් මේ පැත්තට වේගයෙන් එනවා කියලා කියනවා කාටද වෙන්නේ? ඒට. එහෙනම් A නිශ්චලයි විතර B කොහොමද එන්නේ කියලා තමයි තියෙන්නේ. හරි. අන්න තමයි තේරුම් ගන්න ඕන දේවල්. ඊට සාපේක්ෂව කියනවා අනිවාර්යෙන් මේ නිශ්චලයි. ඊට පෙනෙන පරිදි කියලා කියන්නේ තේ සාපේක්ෂ කියන්නේ තරම ඒකම තමයි. එහෙනම් ආයි ඒ සාපේක්ෂ නේ එන්නේ නිශ්චලයි. හරි. B ගේ B නැව ගමන් කරන නියම දිශාව කොහෙද? එහෙනම් පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය තමයි අහන්නේ. නියමගේ කියන්නේ මොකද්ද? පොළොවට සාපේක්ෂව. ඇත්තටම යන්නේ කොහොමද? හරි. පොළොවට සාපේක්ෂව T ගේ ප්‍රවේගය කොහොමද කියලා තමයි අහන්නේ. මේ තියෙන්නේ මොකද්ද? ඒට පේන පරිදි. අපෙන් අහන්නේ මොකද්ද? පොළොවට පේන පරිදි B කොහොමද? හරි. මේක තමයි ඕනේ. මේක වුණා අපි ලියමු සමීකරණයක් මේකට. B ඉස්සරහා ඉන්නවා. E පිටිපස්සේ ඉන්නවා. මැදට දාපොද ඉන්නේ. A. එන්නේ තුන්වෙනි පාර්ශ්වයේ. පොළොවයි බෝට්ටුවයි ඉන්නවා. පොළොවයි B කියන එක ඉන්නවනම් A නිතරේ ඔන්න. හරි. මේකට දාලා අපි අර හතරවෙනි ගාන හැදුවා වගේ මේකත් හදාගෙන යනවා. ලම්බක දිශා දෙකකට විභජනය කරන්න වෙනවා. මෙතන අංශක 60ක් තියෙන නිසා 90ක් වුණා නම් විභජනය කරගෙන ඉන්න ඕනේ නැහැ. එක පැත්තක් බිඳකට ගන්න තිබුණා. හදලා ගන්න. මේ කියලා තියෙන දේවල් හරියට බලන්න. මේ මොකද්ද තේරුම? ඒකට දාලා දිශාව දාන්න. ළඟපාත 2019 පේපර් එකේ තියෙනවනේ ඒකත් ළඟට ගන්න. ඒක 8 වෙනි ගාන. දැන් පාස් පේපර් පොත් ගන්න ඕනේ නැහැ. අන්තිම මේ දවස්වල ගෙවල් වලට කරදර කරන්නේ එහෙම කරන්න යන්න එපා. අර පොත ගන්න තියෙනවා මේ පොත ගන්න තියෙනවා.
අර කෝණේ මේ කෝණේ කියලා. පුළුවන් තරම් අර පිටුපැත්තෙන් ජීවත් වෙන්න. හරි. දැන් කොරෝනා නිසා හැමෝම අමාරු වෙන ජීවත් වෙන්නේ. ඉතින් දැන් ගෙවල් වලට බල කරන්න යන්න එපා. පාස් වෙවුවොත් නැත්නම් මේ පාර විභාගෙ කිව්වහම අයිය රක්කල ඉන්නවනේ. ඉල්ලගන්න. මේ පොත් ඉල්ලගත්තාම තව ඕනනම් පේපර් දෙකක් විතර මදි වෙයි. මේ දෙක ෆොටෝ ගහ ගන්නයි ඉතින්. හරි ආය 아무තෙන් ලස්සනට අලුත් පොත් ගන්න ඕනේ එහෙම එකක් නෑ. හැම පොතේම තියෙන්නේ එකම අකුරු සෙට් එක. එහෙනම් අපේ මෙයානේ අහන්නේ. අන්න මෙයා මේ ඉන්නේ. පොළොට මොකද ඒට සාපේක්ෂව B 40ක්. මේක යනවා. 60යි යන. අංශක 60ක් ආනතෝ. ධන පොළොට සාපේක්ෂව A. මොකටද යන්නේ? මේක. පොළොට සාපේක්ෂව A මෙහෙට. 20කි. හරි. 20 කියන මෙහෙට. දැන් එන්න හතර ගන්නයි ඕනේ. හැටක එක්කෙනෙක් ඉන්න මෙහෙම. හරි. එයා තමයි දැන් දිශා දෙකට විභජනය කරන්න ඕනේ. දැන් අපි බලමු දැන් මේ ඇලේට ඉන්න දිශා දෙකක් ඕනේ. B B E වල උඩ අතර බලමු. හරි. උඩ අතර බැලුවාන් පස්සේ මෙන්න මේ තුඩ තියෙන පල්ලෙහාට. මෙන්න මෙහෙම මෙයා මෙතනට ගන්න. එන sin පල්ලෙහාට sin. හරි. එහෙනම් අපි දැන් මේ සමීකරණ උඩට ආයෙ පල්ලෙහාට එන ඍණ 40යි sin 60. මෙතන 60යි නම් මේ පැත්තට විභජනය කරලා එළියට විභජනය කරනවා. කෝණයෙන් එළියට එන sin. හරි. එහෙම කටපාඩම් කරන්න එපා. මම මුල් කාලේ කිව්වා කොහොමද ගන්නෙ කියලා. හරි මේ පැත්තේ පාදි බලලා ඉතින් ගන්න ඕන sin cos tan දාන්න. හරි නිකම් මතක තියාගන්න ක්‍රමයක් විතරයි. ඒක හැමදාටම හරියනවා කියලා බලන්න ඕන. හරි. ඊට පස්සේ දාන්න මේ අතර දැන් අපි දැන් සමීකරණේ උඩ අතට. හැබැයි 20 වෙන්නේ මේ අතට. එහෙනම් යාගේ බලපෑමක් නැහැ. හරි. එහෙනම් sin 60 කියලා කියන්නේ cos 60 නම් භාගය sin 60 මුල තුන බෙදීම දෙකයි. ඍණ 40යි මුල තුන බෙදීම දෙකයි. එහෙනම් උත්තරේ ඍණ 20යි මුල 3යි. හරි. එහෙනම් මේක උඩට නෙවෙයි. උඩට දාපු හින්දානේ ඍණ කියලා ආවේ. උත්තරය ආවේ ඍණ. උඩට දැම්මේ. උත්තරේ ඍණ. එහෙනම් පල්ලෙහාට තමයි වතාව. හරි. එහෙනම් සම්ප්‍රයුක්තයේ තියෙන මේ අතට 20යි මුල 3ක් තියෙනවා. හරි. හොඳයි. y අක්ෂය දිගේ පහළට තමයි තියෙන්නේ 20යි මුල 3ක්. උඩට දැම්මම ඍණ කියලා ආවා ලක්ෂණ. හරි. දැන් අපි බලමු මේ අතර කොහොමද කියලා. මේ අතට. මේ දිශාවට මොකද වෙන්නේ? හරි. මෙන්න මේ තුඩ පල්ලෙහාට තියෙන මෙයා කරකවන මෙහෙම මෙතනට. මෙයා කරකවන මෙහෙම මෙතනට. එහෙනම් මෙහෙට එන්නේ. හරි. ඍණ මම දැම්මේ මෙහෙට ඊතලා මෙහෙට. 40යි cos 60. ඉතින් මේ අතර ඉන්න 20. ධන 20යි. මේ 20 මේ අතට. දැන් මෙතන cos 60 භාගයේ VDE සමානයි. ඍණ 20යි ධන 20යි. උත්තරේ බිඳුවයි. එහෙනම් මේ අතර බලපෑමක් නැහැ. මෙයා කොහෙටද යන්නේ? පහළට. හරි. එහෙනම් මේ පැත්තට බලපෑමක් නැහැ. බිඳුවයි. මේ පැත්තට විතරයි තියෙන්නේ. එහෙනම් කිලෝමීටර් පැයට මෙච්චර වේගයකින් මෙයා පහළට යනවා. හරි. ඕක තමයි ඒකට අහපු උත්තරේ. හරි. දැන් හදාන බලන්න 10 වෙනි ගාන.
10 වෙනි ගාන හදන්න. යසිරු ඇහෙනවද මම කියන එක? යසිරු පන්ති ලොග් කියලා නිදිද? ගයංග ඇහෙනවද සර්? හා ඊයේ මගේ 11ද කොහෙද 11 හදන්න. කොළහ 14 25 ඉතුරු ගණන් ටික තනියම හදන්න. ඉතුරු ගණනත් ඔය වගේම තමයි. මට මේ ගණන් හදන එක වැඩක් නැහැ. මෙතන ටික තමයි අල්ල ගන්න ඕනේ. කොහොමද හදන්නේ? ඒකට ඔය ගණන් හදන්න නැත්නම් ගණන් හදා දෙන වෙලාව අපරාධ. හැබැයි ඔයාලා කවදා හරි කැම්පස් යන කාලෙන්න මේ කොරෝනා නැති වෙලා තියෙනවා. නැත්නම් වැඩක් නැහැ කැම්පස් ගියේ. වැඩක් තියෙනවා. විඳී ගන්න පුළුවන්. ඒ වුණාට විඳින්න ඕන දේවල් විඳින්න වෙන්නේ. කැම්පස් එකේ. ඉගෙන ගන්න ටික විතරයි. දැන් ඉන්න ළමයිට ඒකයි වෙලා තියෙන්නේ. දැන් අපිට 15 බැච් එකකට විතර පස්සේ ඔක්කොම තනිකර ඔන්ලයින් යන්නේ. ඒතර වැඩක් නැහැ ඒගොල්ලෝ. කැම්පස් එක තුල එක එක තියෙන ඉවෙන්ට් එක එක ඒවා සංගීත ඒව මේ විඳින්න වෙලාවක් නැහැ. ඒ වෙනාම වැඩක් නැහැ ජීවිතේ. ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කරන්න ඔයගොල්ලෝ කාලෙන්න කොරෝනා ඉවර වෙයි. මේ පාර ගත්ත බැච් එක කැම්පස් එක කොහොමද කියලාවත් දන්නේ නැහැ. ඒතුලේ පාරක්වත් දන්නේ නැහැ. හරි 11 වෙනි ගානත් ඔය වගේම ගානක් තියෙන්නේ. ආයි හිතාවල වල ඉන්න දෙයක් නැහැ. සිංහල තේරෙනවා නම් කරන්න පුළුවන්. අපිට ගේම් එකට තියෙන ඔය සමීකරණ ලියා ගන්න විතරයි. දැන් සුදු කර්මයේ මහදයක් නැහැ. දෛශික විභේදනේ තියෙන්නේ. සමීකරණ ලියන්නේ හරියට දැනගන්නවා. ඒකට හරියට සිංහල කියවන්න පුළුවන්කම තියෙනවා. ඒ ලෝක කාලේ මටත් බෑ මේක.
හේතුව මාත් එච්චර ඕක ගණන් ගන්න නැහැ. තේරෙන එක අතහැරලා. හරි. ඒ කොච්චර කිව්වත් මේ අපි 2000 කින්. ඔයාලගේ තමයි අපි හරි කම්මැලි කියවන්නේ නැහැ. ඔය තේරෙන්නේ නැහැ හරියට. ඊළඟට කියන්න. එහෙම කරා. ඇත්තට බැලුවොත් සාපේක්ෂ චරිතය හරි ලේසි. සිංහල තේරෙනවා නම්. දැන් ඉංග්‍රීසි මීඩියම් කවුරු හරි ඉන්නවනේ ඉංග්‍රීසි තේරෙනවා නම්. හරි. ඒ මෝටර රථයක් 20යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් උතුරු දිශට ගමන් කරනවලු. උතුරට යනවා 20යි කිලෝමීටර් පැයට. කවුද යා? මෝටර රථය. එන m කියලා දාගමු. එයා යන්නේ පොළොවට සාපේක්ෂව කියලා නෑ ඒකට අපි දන්නවා. හරි නිකම් ඉලක්කම දීලා තියෙනවා නම් ඒ පොළොවට සාපේක්ෂව කොහොමද යන්නේ කියන එක තමයි තියෙන්නේ. පොළොවට සාපේක්ෂව මෝටර රථය යනවා 20යි පැයට කිලෝමීටර් වේගයෙන් උතුරට. ඊට පස්සේ කියනවා B මෝටර රථය අයියා ඒ හරි මෙයා එතකොට A කියලා දානවා. මෝටර දෙකක් තියෙනවා. හරි. මම කොයි ගානද කිව්වේ? කොහොමද ගන්නේ? 24 වේ කියන්නේ. උතුරු දිශට යනවා. B මෝටර රථය 32යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් නැගෙනහිර දිශාවට යනවා. මේ පැත්තට යනවලු 32යි කිලෝමීටර් පැයට B පොළොවට සාපේක්ෂව යනවා. හරි. නැගෙනහිරට ගමන් කරනවා. හරි. B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගයද A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගයද සොයන්න. හරි. එහෙනම් මම ඉලක්කම් දෙක හොයන්නම්. හරි. බලන්න එන්නේ මොකක්ද කියලා. අහන්නේ මොකක්ද? පළවෙනි අහන්නේ A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. එහෙනම් B ඉස්සරහා A පිටිපස්සේ පොළොව මැද පොළොන් තුන්වෙනි පාර්ශ්වයේ එන මෙන්න පොළොවට සාපේක්ෂව B 32යි මේ අතට ධන හරි ඒට සාපේක්ෂව පොළොව නම් යන්නේ පොළොවට සාපේක්ෂව එන යන්නේ උඩට එහෙනම් ඒට සාපේක්ෂව පොළොව යන්නේ පල්ලෙහාට අපි ඉස්සරහට යනකොට පොළොව යන්නේ පල්ලෙහාට හරි ඊට සාපේක්ෂව කියන්නේ පොළොවට සාපේක්ෂව යන්නේ උඩට නම් පොළොවට මේ ඒට සාපේක්ෂව පොළොව යන්නේ ඊට අනිත් පැත්තට. එහෙනම් මෙහෙට යනවා. පොළොව කීයකින්ද 24කින්. හරි. එහෙනම් ඔන්න සංකෘතිය අහන්න. 22ක් මේ අතට මේ අතට 24ක්. එහෙනම් සංකෘතිය මේ අතට. හරි. 32 වර්ගයේ ධන 24 වර්ගයේ වර්ගමූල රයිට් කරස්නේ. හරි කෝණය හොයන්න පුළුවන් tan θ සමානයි මෙහෙම දැම්මා ඊටස සම කියලා ගත්තා නම් මේ පැත්තට 22 මේ පැත්තට 24යි 24 බෙදීම 32 tan ඉන්වර්ස් 24 බෙදීම 32 තමයි කෝණය තිරස සමග මේ සම්ප්‍රයුක්තය හරි ඊළඟට අපෙන් අහන මෙයාගේ අනිත් පැත්ත b ට සාපේක්ෂව a ගේ ප්‍රවේගය මම මෙයාට දෙන්නේ මේ පැත්ත ගැන හිතලා මෙහෙට කියලා හිතලා හරි සම්ප්‍රයුක්තය මෙහෙට බලමු එහෙනම් අවසානයේ උඩ මෙහෙට b ට සාපේක්ෂව a ගේ ප්‍රවේගය මෙයාගේ අනිත් පැත්ත ඒක කොහොමද කියන්නේ b මෙතන එනවා a ධන v බෝඩේ වෙනවනේ d e මැද හරි එහෙනම් මෙන්න පොළොවට සාපේක්ෂව a ගේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව a ගේ ප්‍රවේගය මේකම තියෙනවා එහෙනම් 24යි කොහෙටද උඩට හරි ධන කියලා දාගත්තා ඊට පස්සේ b ට සාපේක්ෂව පොළොව මෙතන තියෙන්නේ පොළොවට සාපේක්ෂව b එහෙනම් මේකේ අනිත් පැත්ත මෙතන තියෙන්නේ එහෙනම්
32 තියෙන මේ අතට නම් මේ අත තමයි මේක තියෙන්නේ. දිශා මාරු වෙනවා. 32යි මේ අතට. හරි. එහෙනම් මේකෙන්නේ මේ අතට 32යි මේ අතට 24යි. එහෙනම් සම්ප්‍රයුක්ත වෙන්නේ මේ අතට. කීයද? 32 වර්ගය ධන 24 වර්ගයේ වර්ගමූලය. බලන්න එතකොට. මෙයාමයි එන්න තියෙන්නේ. වෙනස මොකද්ද? මෙයා පහළට මෙයා ඉහළට. මම කිව්වා මෙතන ඉලක්කම් දෙක මාරු වෙනවා නම් දිශා මාරු වෙනවා. ඒක මෙතනත් කරේ. මෙතන තියෙන BE මේ අතර මෙතන තියෙන EB. එහෙනම් මේ අතර අපි ගත්ත එක අනිත් පැත්තම මේක. දැන් මේකිනුත් ඒක ආවනේ. AB කියලා එක එන්නේ පල්ලෙහාට. BA කියන එකට එන්නේ ඉහළට. මේ ඉහළට. ගාන හදාගන්න. පිළිවෙලට යන්න. මෙතනින් පටන් ගත්තා. මෙතනට ආවා. මේ ගියා මෙතනට ගියා. මෙතනින් පටන් ගන්න මෙතනට. හරි. මෙතන ඉන්නේ B ට සාපේක්ෂව A. මෙතන ඉන්නේ A ට සාපේක්ෂව B. කියන්නේ පැත්ත නිවුනවල. ලබන හතින් එනවා නම් එනකොට පුළුවන් නම් පස්වෙනි ගාන හදන් එන්න. වැඩික් නම්. හොඳට හිතන්න පුළුවන් නම් පස්වෙනි ගාන හදන් එන්න. ඒක ලොකු ගණන් දෙන්නේ නැහැ විභාගෙට. පස්වෙනි ගාන. පුළුවන් නම් හදන්න. හරි. ඔක හදලා 14 වෙනි ගාන හදන්න. 14 හදලා 2019 8 වෙනි ගාන හදලා පියන් අපි අලුත් පාඩමට. බාල සම්ප්‍රයුක්ත. දාතර ගන්න try එකක් දෙන්න. නැත්නම් ඔයගොල්ලන්ට ඕන ගානක් කියන්න.
හරි. මගේකු පැයට කිලෝමීටර් 4ක ප්‍රවේගයකින් උතුරු දිශට ගමන් කරයි. බයිසිකල් කරුවෙකු පැයට කිලෝමීටර් 8ක වේගයෙන් උතුරට අංශක 60ක් බටහිර පැත්තට මේ පැත්තට මෙහෙට ඌ දිශාවට ගමන් කරයි. මගියාට සාපේක්ෂව බයිසිකල් කරුගේ ප්‍රවේගය කොච්චරද කියලා අහලා තියෙන දේවල් ලියාගත්තා නම් ඔක අර පරණ ගානක් වගේම. සම්මානි හැදුවද ගාන? තාම හදන ගමන්. හදන්න. ලියන්න. ගායන්ග හැදුවා සර්. උත්තරය ආවද? ඔව් සර්. යසිරු මගේ කරන පැය කිලෝමීටර් 4ක වේගයෙන් උඩට උතුරු පැත්තට පොළොට සාපේක්ෂව යන යන්නේ මගියා මෑන් ඊට පස්සේ මෙතනින් බටහිර පැත්තට අංශක 60ක් දුරකින් යනවලු බයිසිකල් කාර් දෙසට එනවද යනවද බයිසිකල් කරුවෙකු 60ක ප්‍රවේගයෙන් උතුර සිට අංශක බැටෙන දිශාවට යයි. එළියට යනවා. මෙතන අංශක 60යි. ඔන්නයි. ඉතින් මගියාට සාපේක්ෂව බයිසිකල් කරුගේ ප්‍රවේගය. මේ තියෙන්නේ පොළොවට සාපේක්ෂව බයිසිකල්. අපෙන් ආන්නේ මගියාට සාපේක්ෂව බයිසිකල්. කෙලින්ම අහලම තියෙනවා. හරි. එන ලියන්න සමීකරණේ V D M සමානයි V ඉස්සරහා දාන M පිටිපස්සේ මැද පොළොව. හරි. එහෙනම් මුලින්ම දාන්න මම යා උඩට. දැන් මම කෙලින්ම කියන්නේ දැන් උඩට. උඩ අතට. මොකද දෙන්නේ කියනවනේ. P B M උඩ අතට කොහොමද? පොළොවට සාපේක්ෂව B. පොළොවට සාපේක්ෂව B. කොහෙද යන්නේ? උඩ අත මෙහෙට යන්නේ. එහෙනම් ඒකේ මේ අතර බලපෑම. ධන කොච්චරද? 8යි cos 60 ප්‍රමාණය. මෙයා මේ පැත්තේ විදිහ කරන්න බෑ. උඩරනේ මම දැන්නේ. හරි. මෙතන එතකොට උඩටනේ මම දාන්නේ. මම උඩට දැම්මා. cos 60. මෙයාගේ බලපෑම උඩට cos 60. ධන මෑන්ට සාපේක්ෂව පොළව. මෙයාගේ අනිත් පැත්ත. හරි. එහෙනම් පොළොව කොහෙද යන්නේ? මෑන් උඩට යනවා නම් පොළොව පල්ලයට. මෑන්ට සාපේක්ෂව පොළොව. පොළොව කොහෙද යන්නේ? දාන්න. මෙයා උඩට යනවා නම් පල්ලයට. හරි. 4කින්. 4 කිලෝමීටර වන්නේ 4කින්. හරි. එහෙනම් මේ ඔක්කොම උඩට මෙයා පල්ලයට එන අනිවාර්යයෙන් මෙතන වින කරන්න පුළුවන්. හරි. මේ ඔක්කොම දාන එකකට කියලා. cos 60 භාගය යන 4 ඍණ 4 සමානයි d m උඩ අතට. එහෙනම් බිඳුව. 4 ඍණ 4 කියන්නේ බිඳුවයි. එහෙනම් මේ අතර බලපෑමක් නැහැ. දැන් බලන්න මේ අතර බලමු. නැත්තම් මේ අතර බලමු. මේ අතර BDM සමානයි පොළොට සාපේක්ෂව B. පොළොට සාපේක්ෂව B මම දාන්නේ මෙහෙට. සමීකරණ දාන්නේ මෙහෙට. එයා ඉන්නේ මෙහෙට. හරි. sin 60. 8යි sin 60කින් ඉන්නේ. හරි මේ අතර බලන්න. එතකොට මම සමීකරණ මෙහෙට මෙයා ඉන්නේ මේ පැත්තට. එහෙනම් මෙතන තේිනා කියලා එනවා. හරි. මෙයා ඉන්නේ උඩට. එහෙනම් යාගෙන් බලපෑමක් නැහැ. ඕනනම් මම ලියන්නම්. ධන 4යි cos 90. හරි cos 90. cos 90 බිඳුවයි. එහෙනම් ඒ කියන්නේ බිඳුව.
මෙතන එන්නේ ඍණ 8 වාරයක් cos 60 sin 60 කියන්නේ මූල තුන බෙදීම 2යි. එහෙනම් 4යි මූල 3යි ඍණ. මේ bm මේ දිශාව. එහෙනම් මෙයා අනිවාර්යයෙන් මේ දිශාවට බෙදෙනවා. ඒක මම අර අතර ගන්න හැදුවේ. හරි. එහෙනම් දැන් මොකද කරන්නේ? සම්ප්‍රයුක්ත හොයන්න තියෙන්නේ. උඩට කවුරුවත් නැහැ, පහළට කවුරුවත් නැහැ. බිඳු වුණානේ. ඉන්නේ කවුද? මෙයා විතරයි. එහෙනම් මෙන්න සම්ප්‍රයුක්තය කෙලින්ම ඇවිල්ලා 4යි මූල 3යි. 6.9 ගන්න තමයි නැති කොහොමද? මූල 3 කියලා කියන්නේ 1.7යි 4 වාරයක් 1.7යි 6 ගන්න. හරි. ලියා ගන්න ගාන රූපේ දක්වා ඇති ආකාරයට වස්තුවක් වෘත්තාකාර පතයක නියත v වේගයකින් චලිත වේ. නියත v වේගයකින් චලිත වේ. A සිට B දක්වා චලිත වීමේදී ගාන ලියන්න බැරුණා නම් කියන්න. A සිට B දක්වා චලිත වීමේදී වස්තුවේ සිදුවන ප්‍රවේග වෙනස් වීම. වනුයේ කියලා තියෙන බහුවර්ණ හතරක් දෙන්න. පහක්. මෙතන A මෙතන B. මෙයා යනවා ඔන්න වලල්ල B වේගය යනවා. හරි එහෙනම් මෙතනදි වේගය v මෙතනදි වේගය v. හරි අපෙන් අහනවා A සිට B දක්වා ගමන් කිරීමේදී ප්‍රවේගයේ සිදු වෙනස් වීම. හරි හොයන්න කියලා කියනවා. මේක උත්තර දීලා තියෙන පළවෙනි එකට දීලා තියෙන උඩට v වේගයකින් දෙවෙනි එකේ මේ අතර v වේගයකින් තුන්වෙනි එකට 45යි ඉන් මේ පැත්තට ඊතල උඩට v වේගයකින් හතර දීලා තියෙනවා 45කින් මූල 2යි v වලින් උඩට 5 දීලා තියෙනවා 15ට 45කින් මූල 2යි v. ඔන්න උත්තර 5. 1 2 3 4 5. හරි. මට හදලා කියන්න විනාඩි 4ක් දෙන්න. මේකේ උත්තරේ මොකක්ද? A සිට B දක්වා යනකොට ප්‍රවේගයේ සිදු වෙනස් වීම. දැන් මේ ගාන කියවුවාම තේරෙනවා මේක සාපේක්ෂ චලිතයේ ගානක් කියලා. හරි. අන්න ඒකයි සාපේක්ෂ චලිතයේ වැදගත්කම. ඉගෙන ගන්න එක වැදගත්කම. අපි ගාන හදන්නේ සාපේක්ෂ චලිතයේද කියලාවත් දන්නේ නැහැ. ඔය දෙයක් දහන්නේ 8 වෙනි MCQ එකේ. හදනවට උත්තරේ කියන්නේ. ඉගෙනකට දැනුම වෙඩිත් එක්ක.
ගණන්ක මොකක්ද දෙන උත්තරේ? යන්සා සම්මානි යසිරු කෙනෙක් හැදුවේ නැද්ද? හරි. මේකේ මොකක්ද කියන්නේ A සිට B දක්වා යනකොට ප්‍රවේගය වෙනස් වීම. හරි. A සිට B දක්වා යන ප්‍රවේගය වෙනස් වීම කියන එකේ තේරුම A ට සාපේක්ෂව B මොකද වුනේ කියලා. A සිට B දක්වා යනකොට සිදු වූ ප්‍රවේගය වෙනස් වීම කියන එකේ තේරුම A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගයට මොකද වුනේ? A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මොකද වුනේ? එහෙනම් අපි බලමු. B මුලට දැම්මා A පිටිපස්ස දැම්මා මැද දැම්මා පොළව. කාහරි නියතව තියාගන්න බෑ. මම පොළව නියතයි කියලා හිතුවා. හරි නියතයි කියලා හිතලා ගත්තා. එහෙනම් ඔන්න පොළොවට සාපේක්ෂව B පොළොව මෙහෙම දිනනවා. පොළොවට සාපේක්ෂව B යන උඩට. මෙන්න උඩට. හරි. B දෙකේ උඩට යනවා. ඊට පස්සේ ධන කියලාම ගමු. A ට සාපේක්ෂව පොළොව. A නම් මෙහෙට යනවා. ඒ කියන්නේ මෙතනනේ. A නම් මෙහෙට යනවා. ඊට සාපේක්ෂව පොළොව පිටිපස්සට යනවා. අපි ඉස්සරහට යන්න පොළොව පිටිපස්සට එනවා. හරි. ඔන්න එහෙනම් මෙයා මෙහෙට යනකොට පොළොව පිටිපස්සට එනවා. මේ පැත්තට. ඒකත් P වේගයේ. මෙයා V වේගයේ ඉස්සරහට යනකොට P වේගයෙන් පොළොව පිටිපස්සට යනවා. හරි. එහෙනම් හරි. බලන්න. ඉතුරුනේ කවුද මේ අතට V වේගයකුයි මේ අත උඩ අතට V වේගයකුයි මේ අතට V වේගයකුයි. මෙයා මේ අතට මෙයා උඩ අතට. එහෙනම් සම්ප්‍රයුක්තය මෙහෙට. හරි. බල දෙක සමාන නැහැ. ඒ කියන්නේ දෛශික දෙක සමාන නම් අංක 45න් තමයි සම්ප්‍රයුක්තය යන්නේ. මොකද දෙකම සමානයි. දෙකේම එකතු යන්නේ මැදි. 45යි. හරි. එහෙනම් 45 ගේ උඩට යන දෙන්නේ කියන මේ. මෙයාත් යනවා මෙයාත් යනවා. මෙයාගේ V මෙයාගේ මූල දෙකයි V. දැන් අපි මොකද කරන්නේ? මෙතන දාන ප්‍රයිතග්‍රස් ප්‍රමේය. හරි. එතන ප්‍රයිතග්‍රස් ප්‍රමේය දැන් මම මොකද වෙන්නේ? V B කියන්නේ කවුද? V වර්ගයේ ධන V වර්ගයේ වර්ග මූලය. එහෙනම් මෙතන මොකද? දෙකක් V වර්ගයේ වර්ග මූලය තමයි V කියලා කියන්නේ. මෙන්න මූල දෙකයි එළියේ V. ඕක තමයි V කියන්නේ. හරි. එහෙනම් එයා ඔන්න ඉන්නවා මෙතන. මෙයා හතර උත්තර. මේ ගාන කියුවට කවදාවත් තේරෙන්නේ නැහැ. මේක සාපේක්ෂ චඩයෙන් හදන්න ඕන ගානක් කියලා. ඒ තරම් මේක හංගලා තියෙන පාඩම.